පස්සෙන්දර දෙන්න අමාරුයි අපිට. දැන් පුතා මෙහෙමයි අර ඕකේ අර ඩියු ඩේට් එකක් වැටෙනවනේ මේ අර එතනයි ගැටලුව තියෙන්නේ අර ඒක නිසා දැනට තියෙන එකක් සබ්මිට් කරන්න නැත්නම් ඔයගොල්ලෝ අසයින්මන්ට් එක කරේ නැහැ කියන එක වැටෙනවනේ දැන් ලංකා ට්‍රාන්ස්ෆෝමර් කෙනා ඉන්නවනේ අපි එයාගෙන් ගත්ත හැකි ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ෆෝමර් එකක් එයා ගාව ඇති ෆොටෝස් එහෙම යාළුවන්ට උදව් කරන්න මේ අසයින්මන්ට් එක මේ ගොඩ දාගන්න පළවෙනි එකනේ දැන් ලොක්ඩවුන් එකේ ඉන්න හින්දා එහෙම උදව් කරන්න කවුද මේ සිරිවර්ධන කවුද ඉන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් අද ඇවිල්ලාද ලංකා පුතා මේ එක ට්‍රාන්ස්ෆෝමර් එක ඩේටා ටිකක් දෙන්න යාළුවන්ට අනිත් අය තියෙනවා ෂෙයා කරලා මේ ඒක කරන්න මොකද ඒක අපිට එහෙම මේ දැනුම මේ එන්න ඕනේ ඒක නිසා මේ ඒ ටික කරගන්න හොඳයි එහෙමනම් අපේ නම් ටික මාක් කරගෙන පන්තිය පටන් ගමු අන්න එක්කෙනෙක් විස්මිත ඉන්නවා හයක් ඉන්නවා හොඳයි එහෙමනම් අපි ගිය සතියේ කතා කරේ දරුවනේ මේ සරලධාරා යන්ත්‍රවල අපි එතකොට අද එකේ තවත් කොටසක් තමයි කතා කරන්නේ හොඳයි මෙන්න මෙහෙම ලියන්න මේ පොඩි බලමු ගිය සතියේ ඒවා මතකයිද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක නිසා මේ මම ලියන්නම් ඔයගොල්ලන්ට ගිය සතියේ අන්තිමටම කරේ සමීකරණයක් නේ. ඒ සමීකරණය ඇවිල්ලා අපි කරේ විද්‍යුත්ගාමක බලයක් ජෙනරේට් වෙන එකක්. E සමානයි නේද? E කියන්නේ සරල ධාරා ජනකයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයට තමයි E කියලා කිව්වේ. E සමානයි 5 Z N P බෙදීම 60A right මතකයි නම් කියන්න බලන්න මෙන්න මේ දැන් E කියන්නේ විද්‍යුත්ගාමක බලයනේ ඒක හරි එහෙනම් මෙන්න මේ අකුරු ටික මට කියන්න 5 කියන්නේ මොකක්ද 5 කියන්නේ මොකක්ද Z කියන්නේ මොකක්ද N කියන්නේ මොකක්ද P කියන්නේ මොකක්ද A කියන්නේ මොකක්ද කියලා එතකොට මට හිතා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ඒකෙන් දැනුම කොටසක් එකතු කරගෙන කියලා right කවුද කියන්නේ හරි මම ඇහුවම කියනවා දෙන්න 5 කියන්නේ මොකක්ද දැන් මොකද කරන්නේ 5 කියන්නේ එක් ද්‍රවයක ශ්‍රාවය නේද එක් ද්‍රවයක ශ්‍රාවය මදි හොඳේ මම ඔහොම දෙයක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ Z කියන්නේ මොකද්ද මම කියන්නම් එනවා කමක් නැහැ Z කිව්වේ ආමේචරයේ තියෙන මුළු සන්නායක ප්‍රමාණය නේද ආමේචරයේ මුළු සන්නායක ප්‍රමාණය N කියන්නේ මොකද්ද N කියන්නේ භ්‍රමණ වේගය right කෙනෙක් කතා කරනවා එයා හොඳයි භ්‍රමණ වේගය ඒක මොකද්ද ඒකකය rpm වලින් නේද ඇයි අපි අර 60න් බෙදලා තප්පරයට ගන්න සමීකරණේ කැලලා තියෙනවනේ ඒක නිසා ඒක rpm වලින්මයි දාන්නේ 60න් බෙදුවම මේක තප්පර වෙනවා ඒකට තමයි අර 60 තියෙන්නේ right ඊට පස්සේ ඒක කියන්නේ සමූර්තක කියන මේද මොකද්ද සමමූර්තක වේගය නෙමේද ආමේ සම මුහූර්තක වේගය ඒක භ්‍රමණ වේගයට ගන්න
ඊට පස්සේ p කියන්නේ number of pole ගාන. ඔව් number of poles හරි රෝෂන් A ඒ කියන්නේ සමාන්තර පරිපථ අන්න හරි සමාන්තර පරිපථ නැත්තම් සමාන්තර පත ප්‍රමාණය ආමේචරයේ තියෙන නේද සමාන්තර පත ප්‍රමාණය ඔය ටික පොඩ්ඩක් කටට හුරු කරගන්න වෙනවා අපිට නැත්තම් අමාරුනේ එතකොට A වලට එන ගාන ගන්න ක්‍රමයක් තියෙනවා නේද අපි ගාව තියෙනවානේ වයින්ඩින් වර්ග දෙකක් ආමේචරේ එකක් තියෙනවා ලැප්ඩ් කියලා එකක් අනිත් එක තමයි වේව් එතකොට මට කියන්න ලැප් වයින්ඩින් එකක් නම් A වලට මොකද වෙන්නේ A සමානයි කාටද පීට අන්න හරි P ට ද්‍රව ගානට සමානයි වේව් නම් හැමතිස්සෙම A වල උත්තරේ කීයට දෙන්නේ එකයි හොඳයි හොඳයි දැන් ඔන්න මතක් වුණානේ රයිට් ඕක තමයි මේ රැකියා කරන අයත් එක්ක පන්ති කරනකොට ටිකක් කොහොම තමයි පුංචි පන්තියක් කරා නම් මේ ළමයි ඔක්කොම ගිරව් වගේ ඔක් කියනවා නමුත් අපි රාජකාරීත් එක්ක එහෙම නැහැනේ හොඳයි ලියන්නකො මෙන්න මේ ගාන ගානක් දෙන්න ඊට පස්සේ යන්න අද පාඩම සරල ධාරා ජනකයක ලියාගන්න එතනටමයි නවත්තපු තැනටම ලියන්න සරල ධාරා ජනකයක ද්‍රව 8ක් ඇති අතර ආමේචරයේ සන්නායක ආමේචරයේ සන්නායක 960ක් පවතී. ආමේචරයේ සන්නායක 960ක් පවතී. एक द्रव्यक चुंबक श्राव्य मिलीवेबर 20ක් වේ चुंबक श्राव्य मिलीवेबर 20ක් වේ ජනක යන්ත්‍රය මිනිත්තුවට වට 500ක් ජනක යන්ත්‍රය මිනිත්තුවට වට 500ක වේගයෙන් භ්‍රමණය වන විට ජනක යන්ත්‍රය මිනිත්තුවට වට 500ක වේගයෙන් භ්‍රමණය වන විට ජනකයේ විද්‍යුත්ගාමක බලය අතිවැසුම් අවස්ථාවේ අතිවැසුම් එතුමේ ඇති විට දෙක තරංග එතුමේ ඇති විට සොයන්න. ලියාගන්න පුළුවන් වුණාද? එමනම් ඕක විනාඩියක් දෙකකදී ඉවරයි. කැල්කියුලේටර් එකකින් තමයි සුළු කරන්නේ.
සමීකරණය මතක තියාගන්න ඕන හින්දා තමයි මම ආයිම එක ගැටලුවක් දෙන්නේ. ඒක කැල්කියුලේටර් එකකින් සුළු කරලා මට උත්තරේ කියන්න. ඊට පස්සේ අපි මේ ප්‍රසන්ටේෂන් එකේ තැනින් පටන් ගමු. 160යි 480යි. වෙනකොට 160 හරි 480 හරිද? තව පාරක් චෙක් කරන්න තව එක්කෙනෙක්. ඇත්තටම එන්න ඕනි දැන් අතන දෙවනි පාරේදී 8 බෙදීම 4නේ 8 බෙදීම 2නේ නේද? 8 බෙදීම 2 කියන්නේ 4යි. ඒ කියන්නේ එකසිය 60 උත්තරේනේ. ඒ අනුව 4න් වැඩි වෙන්න තියෙන්නේ නේද? එතකොට 100 400 ගානට වඩා වැඩි වෙන්න ඕන ටිකක් නේද? 4 වර 0යි 640යි නෙමෙයිද? මට තව එක්කෙනෙක් කියන්න 640යි 160යිද කියලා. හොඳයි. වෙලා ඇති නේද? ඊළඟට පුතාලා මේ භ්‍රමණ යන්ත්‍ර ගැන කතා කරනකොට ජනක යන්ත්‍රයක් නම් දැන් මේක අපි කතා කරනකොට DC වගේම මේ AC වලටත් ඉතාම වැදගත්. AC වලදී තමයි මේ ජනක යන්ත්‍රය කැරකැවෙන වේගය නේද? මේ එයාගේ බලපානවනේ සංඛ්‍යාතයට නේ. ඒකේ එයාගේ සංඛ්‍යාතයට බලපානවා වේගය නේද? හර්ට්ස් 50 කියලා අපි කියන්නේ AC වලදී. ජනක යන්ත්‍රයේ කැරකෙන වේගයත් එක්ක තමයි ඒක ගන්න. එතකොට ඒක ගැන අපි AC වලදී කතා කරමු. දැන් DC වලදී අපිට ජනක යන්ත්‍රයේ ප්‍රයිම් මූවර් එක නේද? ප්‍රයිම් මූවර් එක ඒ කියන්නේ එන්ජින් එක හෝ මොකක් හරි ක්‍රමයකින් ජනක යන්ත්‍රය කරකව ගන්න ඕනේ කියලා අපි දන්නවා. එතකොට ඒ කරකවන එකේ වේගය අපිට නියතව තියාගන්න වෙනවා හරියට වෝල්ටේජ් එකක් එළියට ගන්නවා නම්. සරල ධාරා වෝල්ටීයතාවයක් හෝ වේවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වේවා මේ ප්‍රාථමික චාලකයේ ප්‍රයිම් මූවර් එකේ වේගය වැදගත්. ඒ අනුව තමයි අපිට මේ නියත වෝල්ටීයතාවයක් AC නම් නියත සංඛ්‍යාතයක් එහෙම පවත්වා ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට මම මුලින්ම අද පොඩ්ඩක් මතක් කරලා දෙනවා ඔයගොල්ලන්ට මේ මොනවද ස්පීඩ් එක නේද රොටේටින් ස්පීඩ් එක මනින ක්‍රම මොනවද තියෙන්නේ කියලා. මෙහෙම මාතෘකාවක් ලියමුකෝ. Method of measuring the speed of rotating shaft එක. නේද? අපි දාමු මේකට භ්‍රමණය වන අක්ෂ දණ්ඩක වේගය මැනීමනේ. වේගය මෙන ගන්නවා. වේගය මෙන ගැනීම. එතකොට මේක අපිට ක්‍රම ඉස්සර කාලේ නේද? දැන් ඔය ක්‍රම භාවිතා වෙච්ච ඒවා දැන් උනම් මේ භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒව තාම ප්‍රශ්න පත්‍රවල විතරයි අහන්නේ. එහෙම ක්‍රම ඇත්තටම නැහැ. දැන් මෙන්න මේ වගේ ක්‍රම භාවිත කරනවා. දැන් අපිට පුළුවන් මේ ෂාෆ්ට් එකට හයි කරලා revolution counters කියලා જાතියක් තාමත් තියෙනවා. ඒවට කියන්නේ revolution counters කියලා. මම නම ලියන්නම්. ඔයගොල්ලන්ට ඕන වෙයි. revolution counter. ඒකත් එක්ක stop watch එකක් ගන්නවා. නේද? ඒකත් එක්ක and නෙමෙයි with උනත් කමන්නේ නේද? with stop watch එකකින් පුළුවන් අපිට මේ බලන්න ස්ටොප් වොච් එක අපි වේග දුවනකොට වේගය එහෙම මැනගන්නේ කොච්චර කාලයක්ද කියලා අරගෙන නේද දුරෙන් බෙදලා වේගය හදාගන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතනදි කරන්නේ. කවුන්ටර් එකකින් රෙවොලූෂන් කවුන්ටර් එකකින් භ්‍රමණ වාර ගන්න මැනගත්ත හැකි. ඊට පස්සේ වේගය ස්පීඩ් එක ගන්න එපේ. ස්ටොප් වොච් එකේ වෙලාව මැන ගන්නවා. ඊට පස්සේ ඒක බෙදලා හදා ගන්නවා. ඒම ක්‍රමයකුත් භාවිත වුණා. දැන් ඒ එච්චර සරල ක්‍රම මේ එච්චර මේ අමාරුවෙන් කරගන්න ඕනේ නැති නිසා දැන් ඉතින් ඒ ක්‍රම අයින් වෙලා තියෙන්නේ. ඒතකොට අපිට කියත හැකි දැන් එහෙම ක්‍රම තිබුණා ඒවා දැන් භාවිතයේ නැහැ කියලා තමයි ඉතින් කියන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි ඒක නම් තාම භාවිත වෙනවනේ වැඩපළවල් වල තියෙන ඕගොල්ලන්ගේ නේද? ටැකෝමීටරය කියලා මීටරයක් තියෙනවනේ. ටැකෝමීටරය තමයි අනිත් එක්කෙනා. ඒක නම් දැන් භාවිතේ තියෙනවා මේ දවස්වල. තුන්වෙනි එක තමයි අර භ්‍රමීක්ෂ ඵලය කියලා එකක් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. ස්ට්‍රොබොස්කෝප් කියන්නේ භ්‍රමීක්ෂ ඵලය කියන එක. ඒකිනු ප්‍රයෝජනයක් අරගෙන ස්පීඩ් එක මනින්න පුළුවන්. ස්ට්‍රොබොස්කෝපික් මෙතඩ් එක කියලා කියන එකට. ඒක දැන් භාවිත වෙනවා ජනප්‍රියයි. නේද? භ්‍රමීක්ෂ ඵලය තමයි මේකේ සිංහලෙන් කතා කරොත් භ්‍රමීක්ෂ ඵලය. ඔයාලා මතක ඇති ඉස්සර ඔය විදුලි කාර්මික පාඨමාලාවලදී අපි මේ භ්‍රමීක්ෂ ඵලය එනකොට ඒවැය තියෙන හානියම කතා කරා. සමහරට පළවෙනි වසරේදී කතා කරලා ඇති. මම ඒක මතක් කරලා දෙන්නම්. භ්‍රමීක්ෂ ඵලය මොහොම වෙනවා මේ භ්‍රමීක්ෂ ඵලය කියන එක. ඔයගොල්ලෝ දන්නවා දැන් කර්මාන්ත ශාලාවක නේද භ්‍රමණය වන යන්ත්‍රයක් තියෙනවා නම් මේ අපි ඉස්සෙල්ලා කතා කරපු දෙයක් මතක් කරනවා ඔයගොල්ලන්ට. අපි හිතුව මෙහෙම චක් එකක් තියෙනවා. ඒ චක් එකේ ඩ්‍රිල් බිට් එකක් කොහොමයි කරලා තියෙනවා. මේ තමයි ඩ්‍රිල් මැෂින් එක. නේද? මේ තමයි ඩ්‍රිල් මැෂින් එක. එතකොට මෙතන අපි ෆ්ලොරසන්ට් ලෑම්ප් එකකින් තමයි නේද? ෆ්ලොරසන්ට් ලෑම්ප් එකකින් තමයි මෙයාට
විදුලිය මේ එළිය දෙන්නේ මෙතන. එතකොට මොකද වෙන්නේ? නේ? ඔය විදිහට ෆ්ලොරසන්ට් ලැම්ප් එක මේ තියෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේදී මෙන්න මේක අපිට මෙතන දර්ශනය වෙනවනේ කෙනෙකුට නේද? එයාගේ ඇහෙන් මේව නිරීක්ෂණය කරනවා මේ ආලෝක කිරණේ පතිත වෙලා තමයි එයාට පෙන්වන්නේ. එතකොට වෙන්නේ අපි මේ සයිනාකාර තරංගයේ තියෙනවනේ AC waveform එකේ නේද? මෙන්න මේ විදිහට AC waveform එක බැලුවොත් අපි එයාගේ තරංගයේ තියෙන ලක්ෂණය නිසා මෙන්න මේ වගේ සයිනාකාර තරංගයේ තියෙන ලක්ෂණය නිසා මෙන්න මේ විදිහට එක තැනකදී වෝල්ටීයතාවය බිඳුව වෙනවා. එක තරංගයකදී ඔය වගේ තැන් දෙකක් හම්බ වෙනවා. අපි හිතමු එකක් මෙතන නම් අනිත් එක මෙතන අනිත් එක මෙතන. ඊට පස්සේ මේ එකක් අනිත් තරංගයට සෙට් වෙනවා. ඒක එක තරංගයකදී දෙවරක් නිවෙන්න පුළුවන්. දෙවරක් මේ පහන නිවෙන්න පුළුවන් නේද? මොකද යාට විදුලිය එන්නේ නැහනේ. නමුත් ඒක අපේ සාමාන්‍ය තත්වයකදී ඇහැට පේන්නේ නැහැ ලයිට් එකක් නිවිලිමපත් වෙනවා කියලා. නමුත් මෙන්න මේ ඩ්‍රිල් බිට් එක කැරකෙන වේගයයි එතකොට මෙන්න මේක නිවිපත් වෙන වේගයයි මේක තත්පරයට 100 තවයි. එතකොට හර්ට්ස් 50 කියන්නේ තත්පරයට චක්‍ර 50 කියන එකනේ. එතකොට තත්පරයට 100 වරක් නිවෙනවා මේ ලාම්පුව. කොයි වෙලාවක හරි මෙයාගේ භ්‍රමණ වේගය අන්න එම සංඛ්‍යාතයටම සමාන වෙනකොට ඒ දෙකම අපේ ඇහැට පේන්න ගන්නවා ඩ්‍රිල් මැෂින් එක නැවතිලා තියෙනවා කියලා. එතකොට ඔන්න ඕක දෝෂයක්. ඒ දෝෂය තමයි අපි ඔයගලන්ට ප්‍රශ්නයක් විදිහට යොමු කරන්නේ. නේද? භ්‍රමේක්ෂ ඵලය කියන්නේ මොකක්ද? භ්‍රමේක්ෂ ඵලය වළක්වා ගන්න කොහොමද? ඔන්න දැන් භ්‍රමේක්ෂ ඵලය කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට මේ පින්තූරයත් එක්ක මම පැහැදිලි කරා. එතකොට ඒක වළක්වා ගන්න කොහොමද කියලා අපිට ඊළඟ ප්‍රශ්නය හදේ. එතකොට මෙතනදී අපි මේක වළක්වා ගන්න නම් කරන්න පුළුවන් මෙන්න මේ එක ටියුබ් ලයිට් එකක් තිවිච්ච තැනට තවත් ටියුබ් ලයිට් ෆිටින් එකක් වයරින් කර දෙහැකි එක ළඟ ටියුබ් ලයිට් ෆිටින් දෙකක් විදියට. එතකොට ඔන්න එක ෆිටින් එකේ ටියුබ් ලයිට් දෙකක් සෙට් කරාම මොකද වෙන්නේ? මෙයාගේ නිවෙනපත් වෙන එක වෙනස් කරගත්තා. එතකොට අපි කරන්නේ මෙයා දෙවනි ලාම්පුවට විදුලිය දෙනවා මේ තරංගය පොඩ්ඩක් ෂිෆ්ට් වෙලා ලැබෙන විදියට. එතකොට එක ලාම්පුවක නිවෙනකොට අනිත් ලාම්පුවේදී පත් වෙලානේ. එතකොට අපේ ඇහැට ප්‍රශ්නයක් නැහැ. ආයි අපි ඇහැ රවට්ට ගන්නවා එහෙම එකක් නැති විදියට. එතකොට මොකද වෙන්නේ? ඊළඟට ඕගොල්ලන්ගේ ප්‍රශ්නය තමයි මේ විදියට කලාව ෂිෆ්ට් කරන්නේ කොහොමද කියලා. අපි කියනවා ෆේස් ෂිෆ්ට් එකක් ඇත්ත කියලා. ෆේස් ෂිෆ්ට් එකක්. රයිට්. එතකොට ෆේස් ෂිෆ්ට් එකක් ගත්තොත් එක ටියුබ් ලයිට් එකක් පත්තු වෙන්නේ මේ රතු පාට ඇඳපු තරංගයේ. අනිත් ටියුබ් ලයිට් එක පත්තු වෙන්නේ මේ කළු පාට ඇඳපු තරංගයේ. දැන් එකවර මේ ලාම්පු දෙක නිවෙන්න විදියක් නැහැ. එහෙනම් අර භ්‍රමේක්ෂතා දෝෂයෙන් අපි ඇහැ අයින් කරගත්තා. එතකොට ඔයගොල්ලන්ට විභාගෙදි පැහැදිලි කරන්න වෙනවා කොහොමද මේකේ වයරින් එක තියෙන්නේ කියලා. එතකොට පුතාලා මෙන්න මෙහෙමයි ඔය වයරින් එක කරන්න ඕනේ. එතකොට අපි එකම ෆිටින් එකේ ෆ්ලොරසන්ට් ලැම්ප් දෙකක් අඳිමු. ඔන්නෝම ටියුබ් ලයිට් එකක් මට ඔයගොල්ලන්ට ඇඳලා වෙන්නන්න පුළුවන්. ඔන්න ටියුබ් එකක්. right. මෙන්න අනිත් ටියුබ් එක. ඊළඟට දරුවනේ මෙන්න එකම ෆිටින් එකේ තියෙන අනිත් බල්බ් එක. මේක ෆ්ලොරසන්ට් ටියුබ් එක. එයාගේ දෙපැත්තේ තියෙන ෆිලමන්ට් එක. මේක වයරින් කරන විදිහෙන් තමයි වෙනස් කරගන්නේ. ඔන්න ෆ්ලොරසන්ට් ටියුබ් එක. දැන් අනිවාර්යයෙන්ම ටියුබ් ලයිට් දෙකක් නම් චෝක් දෙකක් දාන්න පුළුවන්. හැබැයි අපි ඔය ටෙක්නිකල් එකේ ඔයගොල්ලන්ට ලැබ් එකේදී ඕනනම් මේ එක ටියුබ් ලයිට් දෙකක් එක චෝක් එකෙන් පත්තු කරලා පෙන්නන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක පරීක්ෂණාගාරවලදී කරාට ප්‍රායෝගිකව හරි අමාරුයි කරන්න. ඒක නිසා අපි ටියුබ් ලයිට් දෙකට චෝක් දෙකක් වෙනම ගන්න ඕනේ. right. ඔන්න එක චෝක් එකක්. මේක ප්‍රේරකයක් නෙමෙයි ඉන්ඩක්ටරයක් කොහොමද අඳින්න වෙන්නේ. ඊට පස්සේ මෙන්න
අනිත් චෝක් එක වයරින් එකට භාවිත කරලා දැන් මොකද කරන්නේ සජීවී වයරේ නේද කිසිම ප්‍රශ්නයක් නැතුව අපි මුලින්ම පළවෙනි එක වයරින් කරලා දානවා සාමාන්‍ය විදිහට. ඔන්න ලයිව් එක ආවා එක ෆ්ලෝරසන්ට් ලැම්ප් එකකට ඒකේ ෆිලමන්ට් එක හරහා ගිහිල්ලා ආයම සජීවී වයරේ යනවා. අන්න ඔයගොල්ලෝ දන්න ස්ටාර්ටරේ කියන එක නේද? ස්ටාර්ටරේට යන්නේ බෑ. එහෙනම් මෙන්න ස්ටාර්ටරේ පහු කරලා ඊට පස්සේ යන්න ඕනි අනිත් පැත්තෙන් නියුට්‍රල් එකට. නියුට්‍රල් පැත්ත අපි නිල් පාටින් පෙන්නනවා. ඔන්න එක ටියුබ් ලයිට් එකක් වයරින් කරා කිසිම වෙනසක් නැහැ. මේ ස්ටාර්ටරේ පුතා මෙන්න මෙතන තියෙන්නේ ද්විලෝහ පටියක්. හොඳයි ඒකනේ අර නිවිපත් වෙන්නේ අර රත් වෙනකොට ඔන්න ද්විලෝහ පටියක් තියෙනවා. දැන් මේක ගැන විස්තර කතා කරන්න ඕනේ නැහැ. වයරින් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. විභාගයේදී අපි අහන ප්‍රශ්නය මොකද්ද? භ්‍රමේක්ෂ ඵලය අයින් කරන්න කරන ක්‍රමය. ඒකට තමයි මේ රූප සටහනත් එක්කම පැහැදිලි කිරීම කරන්න. හයි. ඔයගලන්ට ලකුණු දෙන්න බෑ අපිට. හරිද? එතකොට ඊළඟට මම කරන්නේ කැපැසිටර් එකක් ගන්නවා ඊළඟ එකට. ඔන්න කැපැසිටර් එක. මේ කැපැසිටර් එක හරියටම මෙයාට ඔරොත්තු දෙන එකක් වෙන්න ඕනේ. නැත්තම් පුපුරලයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙයාගේ වෝල්ටීයතාවය 450යි VAC වෙන්න ඕනේ. මයික්‍රෝෆැරඩ් අගය ලොකු වැදගත්කමක් නැහැ. එතකොට අපි සාමාන්‍ය හිතමු 3.5 මයික්‍රෝෆැරඩ් එකක් කියලා. ඒත් ඔය දේ ගන්න පුළුවන්. ඊට පස්සේ වයරින් කරනකොට ඔන්න පේස් එක චෝක් එකට දීලා මේ සැරේ පේස් එක ගන්නේ මෙන්න මේ කැපැසිටර් එක හරහා තමයි ගත්තේ. එතකොට මොකද වුනේ? කැපැසිටර් එක හරහා ගන්නකොට ෆේස් shift එකක් ආවා. මෙන්න මෙතන මේ මම වේව් ෆෝම් එකේ යන්න ෆේස් shift එක ආවා. ඊට පස්සේ අර විදිහටම සාමාන්‍ය විදිහට වයරින් එක කරගෙන යනවා. ඊට පස්සේ මෙතනින් එන වයර් එක ටියුබ් ලයිට් එකට දීලා මේ ස්ටාර්ටරේට දීලා ස්ටාර්ටරෙන් එන එක ටියුබ් ලයිට් එකේ අනිත් ෆිලමන්ට් එකට හයි කරලා ඊට පස්සේ දරුවනේ මේ නියුට්‍රල් එක කිසි ගැටලුවක් නැහැ. නියුට්‍රල් එක අර නියුට්‍රල් එකටම කනෙක්ට් කරලා දානවා එකම තැනනේ. ඔන්න ඔය විදිහට එක ෆිටින් එකේ මෙන්න මේ වයරින් එක කරා නම් හරි. එක ෆිටින් එකේ එතකොට එකම පේස් එක තමයිනේ. මෙයාම තමයි මෙතනට කනෙක්ට් කරේ. එකම පේස් එක කැපැසිටර් එක කරා අරගන්නවා මේ විදිහට ෆේස් shift එකක් වෙන්න. එතකොට අපිට පුළුවන් භ්‍රමේක්ෂ ඵලය වරපල්. ඕන දැන් මම මේ මෝටර එක ස්පීඩ් එක වනින කතාවෙන් වෙන පැත්තකට පොඩ්ඩක් යොමු වෙලා ඒකත් වැදගත් තැනක් කියලා ඔයගලන්ට මතක් කරලා දුන්නා. හොඳයි පුතාලා මේක ඉක්මනට ඇඳ ගන්නකො. මේ අපේ සාමාන්‍ය පාඩමට යන්න ඉස්සෙල්ලා මේක කොටුවක් ගහලා වෙනම ඇඳ ගන්න. මොකද මේක ඉතා වැදගත් වෙනවා ඔයගලන්ට. භ්‍රමේක්ෂතාවය ඒ භ්‍රමේක්ෂ ඵලය කියන එකේ වෙන ප්‍රශ්නයක් විදුලි කාර්මිකයන්ගෙන් අහන්න නැතුව ඉන්න බෑ. විභාගවලදී මේ ප්‍රශ්නේ ජනප්‍රිය ප්‍රශ්නයක්. ඒක නිසා පිළිතුර කොහොමද සටහන් කරගන්න. භ්‍රමේක්ෂ ඵලය කියන්නේ මොකක්ද? ඒකට විසඳුම මොකක්ද කියන එක. ඔය විදිහට රූප සටහන් එක්කම පැහැදිලි කරන්න. සර් මේ කැපැසිටර් එක චෝක් එකට කලින් දුන්නොත් එහෙම ඒක ගැටලුවක් නැද්ද? චෝක් එකට කලින් දෙන්න එපා. මේ සර්කිට් එකේ අරම දෙන්න. ඒත් ලොකු මේ වෙනසක් නම් වෙන්න විදිහක් නැහැ. ඒ වුණාට මෙහෙම දාන්න. මොකද දරුවනේ ඔයගොල්ලෝ අර කතා කරා නේද RLC සර්කිට් කියලා දෙවෙනි අවුරුද්දේදී. ඒ ආපු දරුවා මට මතක නැහැ. RLC සර්කිට් එකක් කතා කරා මතකද? ඔතන මේ L කෑල්ලයි C කෑල්ලයි නිකුතා තියෙන්නේ. ඒක නිසා ඔය දෙන්න ශ්‍රේණිගතයිනේ.
ඒක නිසා ඔක හයි වෙන තැන එච්චර ගැටලුවක් නැහැ නේද? මේ තියෙන්නේ L මේ තියෙන්නේ C. ඒතර LC දෙන්න මේ දෙන්න මාරු වුණා කියලා මේ පරිපථයට එහෙම බලපෑමක් නැහැනේ. ඒ වෙන දේවල් ඔක්කොම ටික සිද්ධ වෙනවා. ඒතර ඔන්න ඔතන RLC සර්කිට් එක තමයි මේක අරන් තින්නේ. අපි එතනින් ඉගෙන ගත්තේ අර ලීඩින් ලැග් කතාව මතකයිද ඒක වල? ඒ ටික හරියටම RLC සර්කිට් ඇඟට වැදිලා නැත්නම් මේ ප්‍රත්‍යවර්ධාරා විදුලි තේරුම් ගන්න අමාරුයි. මොන හරි අවශ්‍යතාවයක් තිබ්බොත් කියන්න මම ඒකට එක පාඩමක් කරන්න RLC සර්කිට්ස් වල මේ සිද්ධාන්ත ටික. එතකොට මම ඒකට නෝට් එකක් විදිහට කියවන්නේ පින්තූර ටික ඇඳගෙන පුතාලගේ භාෂාවෙන් අමතක නොවෙන්න ලියා ගන්න තමන්ට කැමති විදිහකට ඒ මම පැහැදිලි කරපු ටික ඉවරයිද කියන්න මට ඊළඟ කොටසට යන්න. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට කාලයත් එක්ක වෝල්ටීයතාවය සහ ධාරානී තරංගයේ හැඩේ ওই දෙකේ පැත්තට දාගන්න පුළුවන්. එතකොට නිව්ට්‍රල් එක මේ ෆ්ලොරසන්ට් මේව නම් කරගන්න චෝක් එක. චෝක් එකට සිංහලෙන් කියන්නේ අනුබාධක දඟරය. මේ ධාරිත්‍රකය. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ වැඩපළේදී ටියුබ් ලයිට් ගලවනකොට ඕගොල්ලන්ට හම්බ වෙයි සමහර වෙලාවට මේ ශ්‍රේණිගත ධාරිත්‍රකයක් නෙමෙයි සමාන්තරගත ධාරිත්‍රකයක්. ඒ පේස් එකටයි නිව්ට්‍රල් එකටයි දාපු ධාරිත්‍රකයකුත් තියෙනවා. ඒ මොකටද තියෙන්නේ? ඒ තියෙන්නේ පුතා පවර් ෆැක්ටර් එක ඉම්ප්‍රූව් කරන්න. පවර් ෆැක්ටර් ඉම්ප්‍රූව් කරන්න තමයි ඒ ධාරිත්‍රකය දාලා තියෙන්නේ. ඒක නිසා ඒ ධාරිත්‍රකයයි මෙන්න මෙයයි අපි දැන් පාවිච්චි කරපු එකයි පටලවා ගන්න එපා. හරිද? ජව සාධකයේ වර්ධනය කරන්න ඕන වෙනවනේ. ගෙවල් වල ඒව නැහැ. කර්මාන්ත ශාලාවේ තියෙන ටියුබ් ලයිට් සර්කිට් එකක් ගැලවුවොත් ජව සාධකයේ වර්ධනය කරන්න දාපු කැපැසිටර්ස් තියෙනවා. ඒක තියෙනවා මොකද ජව සාධකයේ වර්ධනය කරන ක්‍රම දෙකක් තියෙනවානේ. ඉන්ඩිවිඩුවල් කියලා එකක් තියෙනවා. ඒකට තමයි ඔය ඉන්ඩිවිඩුවල් එකේ තමයි වෙන වෙනම දානවා කැපැසිටර්ස් ඒ අදාළ මේ අපි කියන්නේ ඉන්ඩක්ටිව් ලෝඩ් තියෙන තැන් වලට කියලා. අදාළ ඉන්ඩක්ටිව් ලෝඩ් තියෙන තැන් වලට කැපැසිටිව් ලෝඩ් එකක් දාලා හදනවා මේ ෆේස් ෂිෆ්ට් එක හදනවා. එතකොට රියැක්ටිව් පවර් එක අඩු කරන්න. ඒත් එක්කම තව තියෙනවා මේ ඕවරෝල් සිස්ටම් එක කියලා. ඕවරෝල් සිස්ටම් එකෙන් තමයි ඔය කැපැසිටර් බෑන්ක් දාන්නේ. කැපැසිටර් බෑන්ක් තමයි එතනදි දාන්නේ. ඉතින් ටියුබ් ලයිට් වල තියෙනවනේ චෝක් එක ඇවිල්ලා
ඉන්ඩක්ටිව් පාර්ට් එකක් නෙමෙයිද? මෙන්න මේ චෝක් එක කියන්නේ ඉන්ඩක්ටර් එකක්, ප්‍රේරකයක්. එහෙනම් මේ ප්‍රේරක හින්දා මෙයාට පේස් එකටයි නියුට්‍රල් එකටයි මේ සර්කිට් වල දාපු ඒවා මතක තියාගන්න. මේ පවර් ෆැක්ටර් ඉම්ප්‍රූව් කරන්න දාපුවා. මේ අපේ මේ භ්‍රමේක්ෂ ඵලයට දාපුවා නෙමෙයි. හරි, ඒකත් පොඩි නෝට් එකක් දාලා තියාගත්තොත් හොඳයි. නැත්නම් ඔයගොල්ලෝ ගලවනවා. ටියුබ් ලයිට් සර්කිට් ඩබල් එක දැක්ක ගමන් ගලලා බලනවා මේ භ්‍රමේක්ෂතා දෝෂයේ වළක්වන්න හදලාද කියලා. එතකොට ඔයගොල්ලෝ දකිනවා කැපැසිටියක් තියෙනවා සමාන්තරගතව දාලා. එතකොට ඔයගොල්ලන්ට මාව මතක් වෙනවා. සර් කිව්වේ ශ්‍රේණිගතව දාන්න කියලා. මේ වැරදීනේ සර්, වැඩි කාලානේ කියලා නෑ. ඒ තියෙන වෙන වැඩකට, මේ තියෙන්නේ තව වැඩ. රයිට්, මම මකනවා දැන් මේ බෝඩ් එකේ මේ ටික මකලා කියනවා අපි නවත්තමු දැන්. ඔයගොල්ලෝ දැකලා ඇති ෂාෆ්ට් වල දැන් අපි ෂාෆ්ට් එකක් ඇන්දොත් මෙන්න මෙහෙම අඳින්න බලන්න පොඩි මෝටර් එක ෂාෆ්ට් එකක් නැත්නම් ජෙනරේටර් එක ෂාෆ්ට් එකක් කළු පාට පාවිච්චි කරනවා. එයාගේ මෙන්න මේ ෂාෆ්ට් එකේ මැද්දේ මෙන්න මෙහෙම නිකන් තියෙනව නේද? මේක ටික ලොක් කරලා ඇඳලා තියෙන්නේ. මේ මෝටරේ ෂාෆ්ට් එකේ හරි මැද පැත්තකට බරයි වගේ වුණාට මේ හරි මැද කියලා හිතන්න. ඔන්න ඔහොමනේ මෝටරේ එතකොට තියෙන්නේ. ඔන්න මේ මෝටරේ ෂාෆ්ට් එක. මෙහෙම මෝටරේ තියෙන්නේ. රයිට්. ඔන්න මෝටරේ තියෙන්නේ. මේ මෝටරේ ෂාෆ්ට් එකේ හරි මැද ඔයගොල්ලෝ දැකලා ඇති. එහෙම හැඩයක් තියෙනවා. ඒකෙත් අපි ගණන් ගන්නෙත් නෑ. එහෙම එක තියෙනවා. ඒ තියෙන්නේ අපිට අර ටැකෝමීටරයක් එහෙම නේද? මේ හයි කර ගන්නනොත් එතන සෙට් වෙන්න තමයි ඒක තියෙන්නේ. එතකොට මේ අපි ගාව තියෙනවා ටැකෝමීටර් එක, ඒක වෙන පාටකින් පෙන්නනවා. ඒතකොට ටැකෝමීටර් එකේ මෙන්න මෙහෙම ඒ හැඩයට හොඳට ග්‍රිප් වෙන්න තමයි ටැකෝමීටරේ හදලා දෙන්නේ. ඒකට ඔන්න ඔහම මේක දිගේ ඔහම ඇවිල්ලා හොඳට ග්‍රිප් වෙන්න පුළුවන්. මේක රබර් හේතු වෙන කෑල්ල යකඩ තියෙන්නේ නැහැ නේ, ලෝහ වර්ග දෙකක් නෙමෙයි. මේ කෑල්ල රබර් තියෙන්නේ. එතකොට ගෙවුනහම අලුතෙන් රබර් කෑල්ලක් දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ නේ. ඔන්න වගේ ඔහම රබර් එකක් තමයි ওই විදිහට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ඒ රබර් කොපුවෙන් පස්සේ එයාගේ ලෝහ ආවරණයක් කොහොම තියෙනවා. ඊට පස්සේ තමයි ඔය මීටර් කොටස ඔන්නෝ තියෙන්නේ. ඔන්නෝ තමයි තියෙන්නේ. ඒකට මේ තමයි ටැකෝමීටර් එක. ඊට පස්සේ ඉතින් ටැකෝමීටර් එක ඇතුලේ ඔය විදිහට පුංචි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක ඩිජිටල් ඩිස්ප්ලේ වෙන්න පුළුවන්. ඔය පරණ ඒවා නම් මෙහෙම අර රෝද වීල් දුවන ඒවා. නැත්තම් මෙහෙම කොටු ටිකක් තියෙනවා නේද? ඩිජිටල් ඩිස්ප්ලේ එකකුත් ඔහොම තියෙන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? ඒවා ඇතුලේ මේ ඔබෙම ඉලක්කම් ප්‍රදර්ශනය වෙනවා විවිධ. ඔහොම අගයන් එහෙම වෙන්න පුළුවන්. ඔහොම අගයන් වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් මේ බටන් එකක් තියෙනවා, රීසෙට් බටන් එක. මම පොඩි අදහසක් දෙන්න මේ ටැකෝමීටර් එක සහ අර يعني එතකොට මේ මෝටරේ ෂාෆ්ට් එක මේ තියෙන්නේ.
motor shaft එක. ඒතර motor shaft එකේ තියෙන අර counter sunk හැඩේ නේද? මේ හැඩයට කියන්නේ counter sunk හැඩය කියලා. මෙන්න මේ counter sunk හැඩය shaft වල තියෙනවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ උනන්දුවෙන් බලයි. shaft එකක තියෙන ඔය වගේ counter sunk හැඩයක්. counter sunk හැඩය. ඔකට කියන්නේ සිංහලෙන් සපරම් කරලා තියෙන තැනක්නේ. සපරම් කරලා තියෙනවා. නේද? ඔය ස්ක්‍රූ වෙන තියෙනවනේ දැන් අපි තුමු දොරක සරණේරුවක් අල්ලනකොට උනත් ඒකට හයි කරන ස්ක්‍රූ වෙනය මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහොම හැඩයක් තියෙනවනේ. සපරම් හැඩේ. ඊට පස්සේනේ කොහොම ඇනේ තියෙන්නේ. ඊට පස්සේ මේක සරණේරුවේ මෙන්න මේ හැඩේට ඒ thickness එක ගන්නට බහින විදිහට ඔන්න ඔහොම තහඩුවේ ඒ හැඩේ හදලා තියෙනවනේ. ඔකට කියන්නේ සපරම් හැඩේ කියලා. ඉතින් ඒ විදිහේ හැඩයක් තමයි මේක. කොට සපරම් කරාම මේ මතු පිට ලෙවල් එකට බස්ස ගන්න පුළුවන් නේද? දැන් මේකෙදි කරන්නේ මේ තමයි මෝටරේ මේ තමයි අපේ මේ භ්‍රමණය වන වටගාන ගන්න මීටර එක නේද? ඒකට කියනවා මේ revolution counter කියලා මේවට කියන්නේ. ඒකෙත් නම මම ලියන්නම් revolution counters තියෙනවා. ඔයගොල්ලන්ගේ විදුලි බලාගාරවල ඒ වගේ තැන්වල අනිවාර්යයෙන්ම revolution counters තියෙනවා නේද? දැන් නම් ඉතින් අති නවීන ක්‍රම තමයි මේ අපි පරණම ක්‍රමෙන් තමයි පටන් ගන්නේ. මේ revolution counters කියන දේ. ඊට පස්සේ ඒකත් එක්ක මොකද්ද තියෙන්නේ? ඒකත් එක්ක අපි කොච්චරද මනින්න ඕන නම් අපි ඒකට හයි කර ගන්න ඕනි ටැකෝමීටර් එක. නේ? ටැකෝමීටර් එකක් තියෙනවා. ටැකෝමීටර් එක කියන්නේ මෙන්න මෙහෙම. එකක් මෙතන නවත්තන්න බටන් එකක් තියෙනවා. පස්සේ මේකේ තව මේ පුංචි ඔරලෝසුවක් වගේ කුත් තියෙනවා. ඊට පස්සේ මේක ක්‍රමාංකණය කරලා තියෙනවා. ඊට පස්සේ කටුවක් ගිහිල්ලා නවතින තැනක් තියෙනවා නේද? මෙතන බටන් එක ගිහුවන් පස්සේ මේ ටැකෝමීටර් එක්ක මෙයාව භාවිතා කරනවා. එතකොට මෙයාට අපි කියන්නේ ස්ටොප් වොච් එක කියලා. revolution counter එකයි stop watch එකයි දෙකට එකට එකතු වුණාන් පස්සේ අපිට පුළුවන් වෙනවා භ්‍රමණ වේගය හොයන්න ක්‍රමයක් හදාගන්න. මෙන්න මේකේ දල රූප සටහනක් ඇඳගන්න stop watch එකයි revolution counter එකයි motorේ shaft එකයි මෙහෙම motorේ එතකොට මේක වේගය වනින්න. එතකොට මෝටරයක් වෙන්න පුළුවන් shaft එක ජනක යන්ත්‍රයක වෙන්න පුළුවන්. හරි. ඒක ගණන් ගන්න එපා මේ. කවුන්ටර් සංඛ්‍ය එකක් අඳින්න එපා. එනේ ඕනේ. එතන ඒගොල්ලෝ ලියා ගන්න ඕනේ එතන. කොහොමද? ඒකට නෝට් එකක් හදන්න ඕනේ මේක. නෝට් මේක පැරණි ක්‍රමයක් කියලා ලියන්න ඕනේ. හරිද? පැරණි ක්‍රමයක් කියන එක නෝට් එකේ තියෙන්න ඕනේ ඒක. ඊට පස්සේ මේ revolution counter එකෙන් revolution counter කියන එක මෝටරේ shaft එකට නැත්නම් ජනක යන්ත්‍රයේ shaft එකට සම්බන්ධයි කියලා ලියන්න ඕනේ. එතන නේද රබර් සැකස්මක් තියෙන්නේ. ඒක shaft එකේ තියෙනවා counter sunk හැඩයක්. ඒ counter sunk හැඩය අපිට ප්‍රයෝජනවත් වෙනවා මේක සවි කර ගැනීම. ඒත් එක්කම අපි stop watch එකකින් start කරන වෙලාවේ reading එක ගන්න පටන් ගන්නවා. එතකොට අපි નિયમિત වේලාවක් අපිට විනාඩියකදී නම් ඕනි අපි stop watch එක විනාඩියෙන් නතර කරනවා නේද? නේද? එතකොට નિયમિત කාලයක් ගන්න තමයි ඊට පස්සේ මොකද වෙන්නේ වේගය හොයාගන්න නේද? භ්‍රමණය වෙච්ච වට ගණන ඒ කාලයෙන් බෙදනවා. එතකොට අපිට
වට ගණන බෙදුවාම කාලයේ වේගය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ විනුත්තුවට කොච්චර වට කැරකුණාද කියලා හොයාගන්න පුළුවන් වෙනවා නේද? අන්න ඒ විදිහේ ක්‍රමයක් තමයි පැරණි ක්‍රමය. ඒකට ඒ ටික තමයි ඔයගොල්ලෝ හදාගත්ත නෝට් එකේ තියෙන්නේ. හරි. ඒක පටන් ගන්න නෝට් එක හදාගන්න විනාඩියක් ටිකක් දෙන්න. මේකෙදි ඉතා වැදගත් අන්තිම කරුණු විදිහට ලියන්න ඕනේ මේකේ දෝෂ නම් ගොඩක් වැඩි. ඇයි මේකේ හියුමන් එරර්ස් නේ ගොඩාක් තියෙනවා ස්ටොප් වොච් එක පටන් ගන්න වෙලාව, නවත්තන වෙලාව. එතකොට ඒ වගේ ඒවා ගොඩාක් මේක ඇකියුරසි එකට නේද? අපි කියන්නේ නිර්වද්‍යතාවය ගැන ගැටලු සහිතයි මෙයාගේ. නේද? ආසන්න උත්තර තමයි එන්නේ. නිර්වද්‍යතාවයේ ගැටලු සහිතයි මෙයාගේ. ඇකියුරසි එක ගැන ප්‍රශ්න තියෙනවා. හේතුව තමයි අපි මිනිස්සුયો තමයි කරන්නේ. ඒකට අර හියුමන් එරර්ස් බලපානවා. හියුමන් එරර්ස් තියෙනවා අපි මේකට අනිවාර්යයෙන් එනවා. හියුමන් එරර්ස් තියෙන හින්දා නිර්වද්‍යතාවයේ ගැටලු. අන්තිම වාක්‍ය විදිහට ඒක ලියන්න. ඇති ඊළඟට මෙන්න මේ ස්ටොප් වොච් එක ඕනේ නෑනේ ඊළඟ ක්‍රමයේදී නේද? ටැකෝමීටරයේදී නම් එහෙම ඕනේ නෑ නේද? ටැකෝමීටරය කෙලින්ම මෝටරය ෂාෆ්ට් එක කොහොම තියෙනවනේ. අපිට පුළුවන් ටැකෝමීටරය රබර් වගේ තමයි තියෙන්නේ. ටැකෝමීටරය මේ විදිහට ෂාෆ්ට් එකට බස්සලා ෂාෆ්ට් එකට හේතු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඒ ඩිස්ප්ලේ එකේ අපිට කෙලින්ම RPM එකව මෙතනින් එනවා. එතකොට මෙයා මේ විදිහ එකක් තමයි ටැකෝමීටරය කියන්නේ. ඒක කියන්නේ ලොකු විස්තරයක් නෑ හැමෝගම තියෙනවා. ඔය ටැකෝමීටර් වර්ගයක්ම තමයි දරුවෝ නේද? ටැකෝමීටර් වර්ගයක්ම තමයි මේ අර අපි භ්‍රමේක්ෂතාවයත් එක්ක නේද? ගන්නෙත් ටැකෝමීටරයක්. එතකොට මේ වගේ ටච් කරන්න ඕනේ නේද? දැන් මේ ටැකෝමීටරේ තියෙන්නේ ෂාෆ්ට් එකට හේතු කරනවානේ මෙහෙම රබර් කොටසකින්. මෙහෙම රබර් කොටසක් එක්ක ෂාෆ්ට් එකට හේතු කරනවා මේ ක්‍රමයේදී. මෙන්න මේකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ ඇඳ ගන්නකො ටැකෝමීටරේ කියන්නේ. ටැකෝමීටරේදී කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ස්ටොප් වොච් ඕනේ නැහැ. මෙහෙම ෂාෆ්ට් එක හේතු කරා මෙතන වැටෙනවා මෝටරේ වේගය ඔය විදිහට.
RPM එක තමයි. ඒක RPM වලට ගණනය කළාමයි වැටෙන්නේ. අපි ඉස්සෙල්ලගේ RPM හදාගන්න බෑ. මෙයාලදී කෙලින්ම RPM එක වැටෙනවා ටැකෝමීටරේ. හරිද? ජෙනරේටර්ස් වල ස්පීඩ් මනින ක්‍රමය. මෝටර වල ස්පීඩ් මනින ක්‍රමය. ඒ වුණාට මේ ක්‍රමයක් දැන් අමාරුයි. ෂාෆ්ට් එකට හේතු කරන ගියන් පස්සේ අනතුරුත් වෙන්න පුළුවන්. ඒ මේක රනින් කන්ඩිෂන් එකේදී ගන්නත් ඕනේ. ඒකද තමයි මේ තුන්වෙනි ක්‍රමය වඩා සාර්ථක වෙන්නේ. එතකොට මේ තුන්වෙනි ක්‍රමය වඩා සාර්ථක වෙනවා කර්මාන්තයේදී දැන් භාවිතා වෙනවා නම් මේ ක්‍රමයක් නෑ වගේ තමයි මේ ක්‍රමයක් එච්චරම භාවිතා නෑ සුළු වශයෙන් තමයි මෙයා තියෙන්නේ ඒ වුණාට දැන් ඕගොල්ලෝ ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ අද කාලයේදී භාවිතා වෙන්නේ වෙනස් විදියක් හොඳයි නේද? අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේදී වෙන්නේ මෝටර් එක මම යදින්නේ. ඊළඟ තියෙනවා කොට අපි හිතමු මේ ස්ට්‍රොබොස්කෝපික් කියන මෙතඩ් එකට කතා කරොත් මෙන්න මේ ආකාරයට මම බලන්න පින්තූරයෙන් පැහැදිලි කරන්න ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තමයි මේක තමයි මිනුම් උපකරණය කියලා. ඒකට මේක මිනුම් උපකරණය. එතකොට පුතාලා මිනුම් උපකරණයේ මෙන්න මේ පැත්තේ ඔන්නෝම තියෙනවා පොඩි බීම් එකක් එළියට එන්න පුළුවන් සිදුරක්. එතකොට ඒ සිදුරෙන් මොකද කරන්නේ? අර මෝටරේ ෂාෆ්ට් එක. අපි හිතමු මේක තමයි මෝටරේ ෂාෆ්ට් එක කියලා. මේ තියෙන්නේ මෝටරේ ෂාෆ්ට් එක. එතකොට මෝටරේ ෂාෆ්ට් එකේ අපි මොකක්ද කරන්නේ? ඔන්න ඔය විදිහට පොඩි රිෆ්ලෙක්ටර් එකක් සවි කරනවා ෂාෆ්ට් එකේ මේ කෙරවලට. එතකොට ඒ රිෆ්ලෙක්ටර් එක පොඩ්ඩක් විශේෂයි. හේතුව තමයි එයාට පුළුවන් වෙන්න ඕනි පරාවර්තනය කරන හැකියාව තියෙනවා. ඒක නිසා අපි ওই ලුමිනෙක්ස් වගේ මේ කොහොම පරාවර්තනය කරන්න පුළුවන් හැකියාව තියෙන එකක් මෙහෙම අලවනවා ඒක ෂාෆ්ට් එකේ. ඔන්නම එකක් අලවනවා. ඇලෙව්වට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙන්න මේකෙන් කිරණ මෙහෙම මේකට ඔය ආකාරයට කිරණ යොමු වෙනවා. එතකොට මෙයාගේ මෙන්න මේ ස්ටිකර් එක වගේ අලෝප තැන පහු වෙනකොට එයා මොකද වෙන්නේ? අපිට මේ පරාවර්තනය කරලා මෙයාට සිග්නල් එකක් යවනවා. එතකොට මේ සිග්නල් එක තමයි එයා 1 2 කියලා තේරුම් ගන්න. නේද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට කිරණය මෙයාගේ වැදිලා ආයි වෙන්නේ එම කිරණය පරාවර්තනය වෙලා ආයි මෙතෙන්ට දැම්මා. එතකොට අපිට පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙන ඩිස්ප්ලේ එකේ
නේද? මෙයාගේ RPM එක කීයද කියලා බලා ගන්න. එතකොට මේක තමයි නවීන ක්‍රමය. එතකොට මෙතන RPM එක අපිට පේනවා. මේ තුන්වෙනි ක්‍රමයට ඔය විදිහ තමයි මෝටර එක වේගය බලන්නේ. පුතාලා මෙන්න මේ වගේ සටහනක් අඳ ගන්නකො. ස්ට්‍රොබොස්කෝපික් මෙතඩ් එකට මේකත් මොකද්ද? ටැකෝමීටරයක් තමයි නේද? ටැකෝමීටරයක් මොකද්ද භාවිතා කරපු સિદ્ધාන්තය? මෙන්න මේ ස්ට්‍රොබොස්කෝපික් මෙතඩ් එක භාවිතා කරපු ටැකෝමීටරය තමයි මේ. ඒතර මේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නොබ් තියෙනවා නේද? ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නොබ් එක RPM එක පෙන්නනවා. ෂාෆ්ට් එකට ස්ටිකර් එකක් අලවලා හදා ගන්නවා. ඊට පස්සේ මෙතන මේ විදිහට බීම් එකක් තමයි යන්නේ. ඔය ඉතලා ඔන්න ඔය ටික නම් කරගත්තා නම් හරි. හොඳයි ඒකට වෙලා ඇති අපි ඊළඟ කොටසට යමු. ඊට පස්සේ අපි ගමු ජනකවල වර්ග මොනවද තියෙන්නේ කියලා බලමු. එතකොට සරල ධාරා ජනක වර්ගීකරණය තමයි මාතෘකාව. Classification of DC generators. පළවෙනි වර්ගය තමයි separately excited DC generators කියන එක.
ඊට පස්සේ අපිට හදත හැකි අනිත් පැත්තට ගියත හැකි self excited. self excited. ඊට පස්සේ ආයේ self excited එක වර්ග තුනකට වෙන් කරනවා. DC series generators, DC shunt generators, අනිත් එක DC compound generators. compound generators කියන ඒවා ආයි winding එකේ පිහිටීම අනුව long shunt, short shunt කියලා වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. long shunt අනිත් එක short shunt. අපි ඉතාලියක් ගත්තොත් මේ විදිහට මොන මුලින්ම වර්ග දෙකයි. ඊපස්සේ separately excited generators තනියෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. මෙයාව අපිට ආයෙම තුනකට වෙන් කරන්න පුළුවන්. මේ විදිහට ආයෙ මෙයාව කොටස් දෙකයි. ඔන්න ඔය විදිහට තමයි සරල ධාරා ජනක වර්ග වෙලා තියෙන්නේ. මේක සිංහලෙන් වචන ටික ඔයගලන්ට දුන්නොත් හොඳයි. මේකට අපි ලියමු වෙන්ව සැකබූ ජනක කියලා. වෙන්ව සැකබූ ජනක self excited කියන්නේ ස්වයං සැකබූ ජනක. සිංහල ඒවා ලියනකොට තමයි ඔයගලට තේරෙන්නේ ඉංග්‍රීසි වචනෙන් ඉගෙන ගන්න කොච්චර ලේසිද කියලා. මේක DC series generators. ඒකට ස්වයං සැකබූ එකක්මයි. එතකොට අපි මේ තියෙන සරල ධාරා ශ්‍රේණිගත ජනකය. shunt generator එකට අපි කියත හැකි සරල ධාරා උපපත ජනකය. මේකට කියත හැකි සරල ධාරා සංයුක්ත ජනකය කියලා. එතකොට long shunt කියන එකට කියත හැකි දිගු උපපත වර්ගය. දිගු උපපත වර්ගය short shunt කෙටි උපපත වර්ගය. ඔය තමයි සරල ධාරා ජනක වර්ගීකරණය. මේ විදිහටම සරල ධාරා මෝටර වර්ගීකරණයක් කරන්න පුළුවන් අපිට. ඒකට මුලින්ම සරල ධාරා ජනක ඔය විදිහට වර්ගීකරණය කරමු.
right ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනම ඊට නැත්තම් වෙනම ඇඳ ගන්න මට මෙතනම මම මේක අඳින්නම් separately excited generator එක කියන්නේ ඒකේ මේ exciting field එක වෙනම තියෙනවා. ඒක නිසා අපිට එයා මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. එතකොට මේ තමයි exciting field එක මම මුලින්ම අඳින්නේ. field winding එක. එතකොට field winding එක ගොඩක් වෙලාවට ජනක යන්ත්‍රවල F1 F2 තමයි නම් කරන්නේ. F1 F2 ඔය තමයි field winding. එතකොට field winding එකට අපි පිටින් supply එක දෙන්න ඕනේ. එතකොට field winding එකට අපි DC සැපයීමක් පිටින් හොම දෙනවා. එතකොට තමයි මෙයා magnetize වෙන්නේ. එතකොට අපි මේකට සපයන සරල ධාරාවේ ප්‍රබලත්වය මත තීරණය වෙනවා චුම්බක ක්ෂේත්‍රය. නේද? ඊට පස්සේ තමයි ජනක කොටස කියන්නේ ආමේචර් කොටසනේ. මේ විදිහට ඊට පස්සේ ආමේචර් කොටස තියෙනවා. ඊට පස්සේ ඒ ආමේචර් කොටසට මේව බ්‍රෂ් කාබන් බ්‍රෂ් දෙකක් කොහොම හේතු වෙනවද? ඒ කාබන් බ්‍රෂ් දෙකක් හේතු වෙලා ඒකෙන් තමයි විදුලිය අපි එළියට ගන්න. එතන මේක ආමේචර් එකේ කෙරවල් දෙක A1 A2 කියලා තමයි නම් කරන්නේ. A1 A2 කොට විදුලිය අපි එළියට ගන්නවා A1 ගෙනුයි A2 ගෙනුයි. අරගෙන අපේ ලෝඩ් එක මොනවා හරි කමන්නේ අපි එක්ක ලයිට් හරි හීටින් එලිමන්ට් හරි මොනවා හරි අපේ ලෝඩ් එකට දෙන්න ඊට පස්සේ මේ තමයි අපේ ලෝඩ් එක. එතකොට මේ තමයි ජනකය නේද? G අකුර අපිට දාන්නේ මේ ජෙනරේටර් එක. එතකොට මේ තමයි කාබන් බ්‍රෂ්. එතකොට ආමේචර් එකක් එයාගේ A1 A2 F1 F2 කියන්නේ field winding එක මේ තමයි load එක මේක තමයි separately excited generator එකට අදාළ diagram එක. මේක අඳ ගන්න කොහෙන්ද? මේකෙදි අපි field winding එකට තමයි සරල ධාරා සැපයීම දෙන්නේ. DC source එක. DC source එක දුන්නාම ඊට පස්සේ මෙන්න මේ ආමේචර් කොටස මොකද කරන්නේ? මේක අපි ප්‍රාථමික චාලකයේදී ප්‍රයිම් මූවර් එකකින් කරකවන්න බෑනේ. එතකොට තමයි විදුලිය යන්නේ. එතකොට මෙන්න මේ කොටස අපි විසින් එන්ජින් එකක් හයි කරලා නේද? එන්ජින් එකකින් කරකවනවා. හොඳයි. ඒක ඇඳගෙන ඉවරයි නේද? ඊට පස්සේ ස්වයං සැකපූජනක වර්ග 3යි නේ. ස්වයං සැකපූජනක වර්ග 3යි. ඒතර පළවෙනි එක තමයි සරල ධාරා ශ්‍රේණිගත ජනකය. ඒකෙදි මෙන්න මේ ජනකයේ කොටසයි ෆීල්ඩ් වයින්ඩින් එකයි එක පස්සක් තියෙන. ඒකයි ඒක ශ්‍රේණිගත කියන්නේ. ඒතර ඒක මම ඇඳලා පෙන්නුවොත් සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ ඔන්නෝමයි. මේ තියෙන්නේ ජෙනරේටර් කොටස, ඒ කියන්නේ ආමේචර් එක. පස්සේ මෙන්න ආමේචර් එකට හේතු වෙලා කාබන් බ්‍රෂ් දෙක. මේක තමයි ජෙනරේටර් එක. ඊට පස්සේ එයාටම ශ්‍රේණිගතව මෙන්න ෆීල්ඩ් වයින්ඩින් එක. එතකොට මෙයාගේ මොකද වෙන්නේ? ආමේචර් එකේ කෙලවර එක කෙලවරක් මේ පැත්තේ කාබන් බ්‍රෂ් එකකින් ආවා. එතකොට විදුලිය එළියට ගන්න මෙතනින්. අනිත් කෙලවරේ විදුලිය එළියට ගන්න දෙන්නේ මෙතනින්. එතන මොකද වෙන්නේ? ලෝඩ් කරන්ට් එක
මේ අපේ ලෝඩ් එක මෙතන අපි දාන්නේ. මෙතන අපි මෙහෙම ලෝඩ් එක දාන්නේ. ඔය ලෝඩ් කරන්ට් එක සම්පූර්ණයෙන්ම ෆීල්ඩ් වයින්ඩින් එක කරත් යනවා. නේද? මේ F1 F2 නම් ෆීල්ඩ් එකේ කෙරවල් දෙක මෙයා A1 A2 එතකොට මොකද වෙන්නේ? ජෙනරේට් වෙන සෑම විදුලි ධාරාවක් සෑම විදුලියක්ම නේද? සෑම විදුලි ධාරාවක්ම ශ්‍රේෂ්ඨ දංගරය හරහා යන්නත් ඕන. එච්චරම හොඳ ක්‍රමයක් වෙන්න බෑ නේද? නේද? මොකද ඔන්නෝමයි ජනකේ තියෙන. මේක අඳින්න සරල ධාරා ශ්‍රේණිගත ජනකයේ දංගර සැකැස්ම. ඊළඟට අඳින්න උපපත ජනකය. උපපත ජනකයේදී ආමේචර් එක ඒ කියන්නේ ජෙනරේටර් එක මෙන්න කාබන් ඇතිලි එළියට විදුලිය ගන්න මේ දෙකෙන් ඒවා A1 A2 ඊට පස්සේ මෙන්න ශේෂ්ඨ දංගරය ෂන්ට් එකක් විදිහට තියෙනවා. සමාන්තරගතව තියෙනවා. F1 F2 තියෙන්නේ සමාන්තරගතව. මෙතනට තමයි අපි ලෝඩ් එක හයි කරන්නේ. මේකට කියනවා උපපත ජනකය කියලා. ආමේචර් එකට සමාන්තරගතව තමයි ෆීල්ඩ් වයින්ඩින් එක තියෙන්නේ. ශ්‍රේෂ්ඨ දංගරය කියන එක ෆීල්ඩ් වයින්ඩින් නේ සිංහලෙන් ශ්‍රේෂ්ඨ දංගරය. ශ්‍රේෂ්ඨ දංගරය හැමතිස්සෙම ආමේචරයට සමාන්තරයි. මෙයාගේ ශ්‍රේෂ්ඨ දංගරය හැමතිස්සෙම ආමේචරයට ශ්‍රේණිගතයි. ඊට පස්සේ අපි යනවා සංයුක්තයකදී මොකද වෙන්නේ? ශ්‍රේණිගත දංගරයකුත් තියෙනවා සමාන්තරගත එකකුත් තියෙනවා. එතකොට ඒක නිසා ශ්‍රේණිගත දංගරය ඈතින් තියෙනවා නම් අපි කියනවා දිගු උපපත කියලා. ළඟින් තියෙනවා නම් අපි කියනවා කෙටි උපපත කියලා. හොඳයි ඒකත් අඳ ගන්නකො. ඒක මෙතන ඊට නැති නිසා මම මෙතනින් අඳින්නම්. මම මුලින්ම දිගු උපපතයක රයිට්. මෙයාව මෙතනට ගන්නම්. මෙන්න ජෙනරේටර් එක මෙන්න යාගේ විදුලිය එළියට ගන්න කාබන් බ්‍රෂ්. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ මෙන්න ශ්‍රේණි එතුමක් තියෙනවා. ඒ ශ්‍රේණි එතුමෙන් තමයි විදුලිය ඔහොම එළියට යන්නේ. ඊට පස්සේ ශ්‍රේණි එතුමට කලින් ඒ කියන්නේ මෙන්න මේ බ්‍රෂ් එකේ මෙතනිනුයි තියෙනවා තව ශ්‍රේෂ්ඨ දංගරයක්. එතකොට F1 F2 දෙක මෙතන F1 F2 මෙතන එකක් වෙන්නේ. අපි ඒකට මේ D1 D2 කියලා දාමු. ශ්‍රේෂ්ඨ දංගර දෙකයි මේ සැරේ. හැබැයි ආමේචරයට ළඟින්ම තියෙන්නේ සමාන්තරගත දංගරය. ශ්‍රේණිගත දංගරේ පොඩ්ඩක් දුරේ. ඒකෙන් තමයි ලොන්ග් ෂන්ට් එක. ඔබ ෂෝට් ෂන්ට් එකකුත් ඇඳලා පෙන්නුවොත් ෂෝට් ෂන්ට් එකේදී වෙන්නේ මෙන්න ජෙනරේටර් කොටස, ඒ කියන්නේ ආමේචර් එක කොටස. ඊට පස්සේ මෙන්න ආමේචරයට හේතු වෙලා තියෙන කාබන් බ්‍රෂ්. ඊට පස්සේ මෙන්න ශ්‍රේණිගත ශ්‍රේෂ්ඨ දංගරය. ෆීල්ඩ් වයින්ඩින් එක මේ දෙකටම සමාන්තරගතව තමයි ඔය විදිහට තියෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ ශ්‍රේණිගත දංගරය ළඟින් තියෙන්නේ ආමේචරය. ඒක නිසා තමයි අපි
කෙටි උපපත කියන නමය දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හැම ජෙනරේටර් එකකම දඟර සැකැස්ම තියෙන හැටි තමයි මේ ඉගෙන ගත්තේ. හැම ජෙනරේටර් එකකම කොහොමද දඟර පිටලා තියෙන්නේ කියලා ඉගෙන ගත්තා වර්ගීකරණයත් එක්ක. රයිට් සටහන් කරගෙන ඉවරද? හොඳයි. වෙලා ඇති. ඊළඟට මම මේ වෙනම සැකපු ජනකයක වෝල්ටේජතාවය ඇති වෙන හැටි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. කොහොමද මේකේ වෝල්ටේජ් එකක් ජනනය වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙනවා ශේෂ්ඨ දංගරයක් මේ ආකාරයට නේද? separately excited නම් එළියෙන් තියෙන්නේ ඒක ජෙනරේටර් එකත් එක්ක කෙලින්ම සම්බන්ධ නැහැ. ඔන්න ඔය විදිහට තමයි F1 F2 දෙන්න ඉන්නේ. ඊට පස්සේ ජෙනරේටර් කොටස කොහොම වෙනම ඉන්නවා. එයාට සම්බන්ධයක් නැහැ නේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ජෙනරේටර් කොටස ඉන්නේ. පස්සේ යාගේ කාබන් බ්‍රෂ්, පස්සේ යාගේ අග්‍ර දෙක, යාගේ අග්‍ර දෙක අපි A1 A2 මෙයා F1 F2. ඔන්න වෙන වෙනම තමයි මේ දෙන්න ඉන්නේ. එතකොට මෙයා දෙන්න ආසන්නයේ තමයි තියෙන්නේ. එහෙමනම් වෙන්නේ මොකද්ද? මෙයා F1 F2ට අපි විදුලිය සපයලා කියනකොට එයාගේ චුම්බක බල රේඛා ගමන් කරනවා. ඒ චුම්බක බල රේඛාවලින් මෙන්න මේ ආමේචරයේ සන්නායක කැපෙනකොට තමයි ඒවැය දෙකලවර විද්‍යුත්ගාමික බලයක් ප්‍රේරණය වෙන්නේ. අපි අර සමීකරණයක් එහෙම ඉතින් කතා කරේ මේකටනේ. දැන් මට පරීක්ෂණයක් විදිහට දැන් කාර්මික විද්‍යාලය ඇතුලේ තියෙන ලැබ් එකේ නම් අපිට මේ වගේ එකක් කරන්න පුළුවන්. මොකද මේ වගේ ජනක යන්ත්‍ර තියෙනවා. මේ වගේ වයින්ඩින් එළියට ගන්න පහසුකම් හදලා. මම මේක විස්තර කරලා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද අපි මෙයාගේ විදුලියත් එක්ක විදුලිය ජනනය වෙන එක දෙන විදුලියත් එක්ක කොහොමද මේක පැහැදිලි කරන්නේ කියලා. මම මේකට විදුලිය දෙන්නම් පුතා මෙන්න මේ විදිහට. රෙසිස්ටර් එකක් දාගන්නම්. variable resistor එකක් දාගෙන තමයි විදුලිය දෙන්න හදන්නේ. මම හිතන්නම් මම විදුලිය ගන්නම්. මගේ source එක මම මෙතනට ගන්නම්. ඔන්න ධන ඍණ සැපයීමක් ගත්තා. ඔන්න මගේ ධන විදුලිය මෙන්න මගේ ඍණ විදුලිය. මම කොයිකටත් on off කරන්න ස්විච් එකක් දාගන්නවා. two pole switch එකම දාගන්නම්. ඔන්න මම on off කරන්න ස්විච් එකක් දාගන්නවා. හානියක් වෙයි කියලා fuse එකක් දාගන්නවා.
ඊට පස්සේ මම variable resistor එකක් හරහා ඔය විදිහට variable resistor එකක් හරහා ධන විදුලිය field winding එකට දෙන්න හදන්නේ. field winding එකට යන current එකත් measure කරගත්තොත් හොඳයි කියලා හිතෙච්ච හින්දා අපි ammeter එකක් සවි කරගමු. මෙන්න ammeter එක. දැන් අපි ඔන්න ඔය විදිහට ammeter එකට ශ්‍රේණිගතව දෙමු. දැන් මේ variable මේක ස්ථිර ප්‍රතිරෝධයක් වගේ ඉන්නේ variable එකක් නම් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා අපි සංකේතයෙන් පෙන්වමු මෙන්න මේ විදිහට. ඔන්න variable resistor තමයි දැන්. ඊට පස්සේ මගේ ඍණ විදුලිය ෆීල්ඩ් එකේ අනිත් පැත්තට දෙනවා. දැන් එතකොට මම ධන විදුලිය කන්ට්‍රෝල් කරලා ගේනවා variable resistor එකක් කරා. විචල්්‍ය ප්‍රතිරෝධකයක් කරා කියලා. දැන් මට පුළුවන් මෙතනට වෝල්ට් බිඳුවේ ඉඳලා පොඩ වැඩි කරන්න ෆීල්ඩ් වයින්ඩින් එක. මේ ඇටෝම ආරා. එතකොට මට පේනවා මේ ඇමීටරයෙන් මොකද වෙන්නේ? ගලන ධාරාව මේ ඇමීටරෙන් ගලන ධාරාව චුට්ට වැඩි වෙනවා. අන්න ඒ වෙලාවේදී මට පුළුවන් මෙන්න මේ ජෙනරේටරේ කොච්චර වෝල්ටේජ් එකක් ජෙනරේට් වෙනවද කියලා බලා ගන්න නේ. නේද? බැරේකට සම්බන්ධ කරන්නේ නැතුව no load condition එකේදී අපි වෝල්ට් මීටරයක් හයි කරනවා මේ A1 A2 දෙන්නට. ඔන්න ඔය තැන් දෙකට. මෙතෙන්ටයි හයි කරනවා වෝල්ට් මීටරයක්. ඔන්න. එතකොට ජෙනරේට් වෙන වෝල්ටීයතාවයේ A1 සහ A2 අග්‍ර දෙකේ මැන ගන්නත් පුළුවන්. නේද? මෙතන වෝල්ටේජ් එක තමයි ඉතින් මෙතන මැනෙන්නේ. E ටර්මිනල් වෝල්ටේජ් එක මැන ගන්න පුළුවන් ජෙනරේටර්. ඉතින් මෙන්න මේ ඇටෝම හරි ගස්සලා මොකද කරන්නේ? අපිට පුළුවන් විවිධ අගයන් ගන්න. නේද? අපිට පුළුවන් අපි හිතමු මේව අපි අගයන් ගන්නවා කියලා. නම්බර 1 2 3 4 5 6 අවස්ථා 6ක පාඨාංක ගන්න හදන්නේ. ඔය විදිහට අවස්ථා 6ක පාඨාංක ගන්න වගුවක් ලෑස්ති කර ගන්න. මොනවා කරන්නද? මේ separately excited generatorේ වෝල්ටීයතාවය ජනනය වෙන හැටි තේරුම් ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නේ අපි. ඊට පස්සේ මම කරන්නේ මෙතනට දෙන කරන්ට් එක මැන ගන්නවා ඇමීටරේ. එහෙනම් අපි කියමු ෆීල්ඩ් කරන්ට් එක මැන ගන්නවා කියලා. ෆීල්ඩ් කරන්ට් එක. සිංහලෙන් කියදේ ශේෂ්ඨ ධාරාව මැන ගන්න. ශේෂ්ඨ ධාරාව මැන ගන්නවා. ඒක පුළුවන් නේ කරන්න. අය අපි පරීක්ෂණයේ අතු මේ මෙයාගේ රීඩින් එක නේ. ඒ වල රීඩින් මෙහෙම ලියතයි. ඒ වෙලාවේදී වෝල්ට් මීටරේ පාඨාංකය තියෙනවනේ. නේද? ඒකට කියන්නේ අපි A1 A2 ටර්මිනල් දෙකේනේ. අපි හිතමු ටර්මිනල් වෝල්ටේජ් කියලා. ටර්මිනල් වෝල්ටේජ් එක අපි කියව ගන්නවා වෝල්ට් මීටරේ මෙයාගේ. ඒ දෙක මෙහෙම සටහන් කරවතින් විවිධ අගයන් බිඳුවේ ඉඳලා ටික වැඩි කරගෙන හරිද? ඒ එන දත්තය දෙකෙන් අපිට පුළුවන් ප්‍රස්ථාරයක් ඇඳලා තේරුම් ගන්න. මේ පැත්තට ගත්ත හැකි අපිට IF කියන්නේ ෆීල්ඩ් කරන්ට් එක. මම හිතන්න මෙතන යන ධාරාව IF ෆීල්ඩ් කරන්ට් එක. මේ පැත්තට ගන්නවා වෝල්ට් මීටරේ පාඨාංකයෙන් E විද්‍යුත් ගාමක වල මේ පැත්තට. එතකොට මේකේ ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට පේනවා මෙන්න මේ වගේ අගයකින් තමයි පටන් ගන්න. එහෙම ගිහිල්ලා රේඛීය වැඩි වෙලා ලීනියර් රීජන් එකකින් ගිහිල්ලා ඊපස්සේ ඔන්න ටික නැමෙනවා. නී එක. පස්සේ දැන් නියතව තියෙනවා saturation. මේකේ පැහැදිලිව කලාප තුනක් වගේ හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට.
ඔයගොල්ලන්ට පේනවා විද්‍යුත්ගාමක බලය ෆීල්ඩ් කරන්ට් එක නැති වුණත් චූට්ටක් එනවා. නේ චුට්ටක් එනවා. ඒ චුට්ටක් එන්නේ මේකේ තියෙනනේ ඔය ආරම්භයේ තියෙන අර ශේෂ චුම්බකත්වයේ රෙසිඩුවල් මැග්නටිසම් කියලා එකක්. ඒක නිසා පොඩි එකක් තියෙනවා මේ කරන්ට් එක දුන්නත්. නමුත් ඒක මදි. ඒක නිසා තමයි අපි කරන්ට් එක ටික ටික වැඩි කරනකොට මේකට මෙන්න මේ දඟරයට එන විදුලි ධාරාව ටික වැඩි කරනකොට මේ විදිහට වෝල්ටේජ් එක බිල්ඩ් අප් වෙනවා. ඊට පස්සේ තමයි යම් උපරිම අගයකට කරන්ට් එක වැඩි කරත් එතනින් එහාට හේතුව තියෙනවා. මෙන්න මේ ටිකට අපි කියනවා රේඛීය වැඩි කරන කලාපය නේද? වෝල්ටීයතාවය රේඛීය වැඩි වෙන කලාපයක් තියෙනවා මේ ජෙනරේටරේ. වෝල්ටීයතාව රේඛීය වැඩි වෙන කලාපය. රේඛීය වැඩි වෙන කලාපය. ඊට පස්සේ වෝල්ටීයතාවයේ ක්‍රමයෙන් අඩු වෙන කලාපයක් තියෙනවා එහෙමනේ. නී එක වගේ. ඊට පස්සේ නෝ සම්ප්‍රයුක්ත වෙලා දින මෙතනින් එහාට වැඩි කරන්න බෑ. සම්ප්‍රයුක්ත කලාපය. ඔන්න ඔය විදිහට තමයි අපිට අවුට්පුට් වෝල්ටේජ් එක ශ්‍රේෂ්ඨ ධාරාව ටික ටික වැඩි කරනකොට දකින්න හම්බ වෙන්නේ. නේද? ඔය මොකද්ද ජෙනරේටරේ? separately excited generator එක. හොඳයි. සටහන් කරගන්න පුතාලා ටික. දැන් පුතාලට මම සටහන් කියවන්න ඕනේ නැවත වරක් වීඩියෝ එක බලලා මම කතා කිව්වනේ ඒ ටිකෙන් ඔයගොල්ලන්ට මේ පින්තූරය ඇඳගත්තාම ඇති දැන් පොඩි ඉඩක් තියෙනවනේ ඒ ඉඳි සටහනක් පොඩ්ඩක් දාගත්තා නම් ඇති. හොඳයි මම හිතන්නේ මේ ස්ක්‍රීන් කැප්චර් එක දාගන්න. ඒකට මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් පුළුවන් නැත්නම් වීඩියෝ එකේ තියෙනවනේ. ඔන්න දැන් ඊළඟට දැන් අපි මොන වගේ ප්‍රශ්නද දැන් මෙහෙම උගන්ලා ඔයගොල්ලෝගේ අහන්නේ. හරිද? ඒක පරීක්ෂණයකදී අපිට අහන්න පුළුවන්. separate excited DC generator එක රූප සටහනක් ඇඳලා ඒකේ ශ්‍රේෂ්ඨ ධාරාවත් එක්ක output voltage එක වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊට ප්‍රශ්නේ දෙවෙනි කොටස අපිට ආතයි. මෙයාගේ වෝල්ටේජ් එක බිල්ඩ් අප් වෙන්නේ නැහැ විදුලි ජනක යන්ත්‍රේ. separately excited DC generator එකක් තියෙනවා. ඔන්න ඒකේ වෝල්ටේජ් එක බිල්ඩ් අප් වෙන්නේ නැහැ. E ගාවට වෝල්ටේජ් එකක් එන්නේ නැහැ. නේද? මෙන්න මෙතන ක්වෙස්චන් මාකයක් දාලා තියෙන මෙතනින් ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මෙතනට E වෝල්ටේජ් එකක් එන්නේ නැහැ. එහෙනම් මොනවද ඔයගොල්ලෝ ඒකෙදි දකින හේතු? ඒවා හේතු සහිතව පැහැදිලි කරන්න. හරිද? අන්න එහෙම ඒවනේ අහන්නේ. එතකොට මුලින්ම සිද්ධාන්තය ඇහුවා, ඩයග්‍රෑම් එක ඇහුවා. ඒකේ ශ්‍රේෂ්ඨ ධාරාවත් එක්ක වෝල්ටීයතාවය බිල්ඩ් අප් වෙන හැටි ඇහුවා. ඊට පස්සේ ඒකේ දෝෂ. වෝල්ටේජ් එක බිල්ඩ් අප් වෙන්නේ නැහැ. වෝල්ටේජ් එක එන්නේ නැහැ. එහෙනම් හේතු පහක් සඳහන් කරන්න. හරි. ඉතින් අපි හේතු කියමු බලන්න. එන්නේ හේතු ඕන තරම් කියත හැකි නේද? මේ පැත්ත ඔක්කොම හොඳයි. මේ මෙතනින් ආමේචර් එක පැත්තෙන් මේ වයර් එකක් ගැලවිලා නේ. වෝල්ටේජ් එක එන්නේ නැහැ. හේතුවක් එහෙනම් දෙන්න හැකි මොකද්ද? කැඩිලානේ බ්‍රේක් වෙලා සංනායකයක් නේ. අපිට ඒක බ්‍රේක් කැඩිලා නැත්තම් ඕපන් සර්කිට් වෙලා බ්‍රේක් නැත්තම් ඕපන් සර්කිට් ආමේචර් වයින්ඩින් නැත්තම් ෆීල්ඩ් වයින්ඩින් ඔය දෙකෙන් එක කම්බියක් කැඩලා තිබ්බොත් එන්නේ නැහැ තමයි. ඒවා ලිවේ නේද? ආමේචර් එකේ හරි ශ්‍රේෂ්ඨ දඟරේ හරි සංනායකයක්
කැඩිලා තියෙන්න පුළුවන්. ඕපන් සර්කිට් වෙලා තියෙන්න පුළුවන්. කැඩීම විවෘත වීම වගේ ඒවා. එහෙනම් බ්‍රේක් ඕපන් සර්කිට් වගේ තමයි ඔන්න පළවෙනි එක. මොනවා හරි හේතුවකින් ෆීල් වයින්ඩින් එක ෂෝට් වෙලා F1 F2 එකට ගෑවෙනවා. දැන් මොකද මේ පැත්තෙන් අනවර්ත ධාරාවකුත් එයි. ෂෝට් කෙටි පරිපථයක්. නැත්නම් ආමේචර් එකේ මේක ෂෝට් වෙලා. ඒකත් වෝල්ටේජ් එකක් එන්නේ නැහැ. එහෙනම් ෂෝට් සර්කිට් කෙටි පරිපථ සෑදීම. ෂෝට් සර්කිට් කාගේද කෙටි පරිපථ හැදෙන්න පුළුවන් ශේෂ්ඨ දංගරේ හරි ෆීල් වයින්ඩින් එකේ හරි ආමේචර් දංගරේ හරි. ඔය දෙකේ කෙටි පරිපථ වුණත් වෝල්ටේජ් එළියට එන්න විදියක් නැහැ. ඊළඟට බ්‍රෂ් හෝල්ඩරින් බ්‍රෂ් ලූස් වෙලා. මොන බ්‍රෂ් ගෑවෙන්නේ කොමියුටේටරේ හරියට. එහෙනම් බ්‍රෂ් හෝල්ඩර් එක ගාව ලූස් කනෙක්ෂන්. එහෙනම් අපි ලූස් නේද? ලූස් මොනවද? ලූස් කියලා ලියන්නේ නැහැ සිංහලෙන් නම්. බුරුල් සම්බන්ධ නේ ලිහිල් සම්බන්ධ. නේද? ඒකට ලියන වචනේ තමයි ලිහිල් සම්බන්ධ. ඉංග්‍රීසියෙන් නම් ලූස්. ලූස් බ්‍රෂ් කනෙක්ෂන් කියලා ලියන ඉංග්‍රීසියෙන්. නැත්තම් කාබන් ඇතිලි වල ලිහිල් සම්බන්ධකම් නේ ලිහිල් සම්බන්ධකම් තියෙනවා. ඊට පස්සේ එහෙම මොකුත් වෙලා නැහැ ඒත් එන්නේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ දන්නවා ඒත් වෝල්ටේජ් එක එන්නේ නැහැ. මේ මොකුත් එහෙම වෙලා නැහැ. ඔය කියපු හතරම මොකුත් වෙලා නැහැ. ඒත් එන්නේ නැහැ. බ්‍රෂුත් ගෑවෙනවද? බ්‍රෂ් ගෑවෙනවත් එක්ක. හැබැයි ගෑවුනාට මෙන්න මෙහෙම කේස් එකක් ඊළඟට වෙලා තියෙනවා. මොකද්ද? ජෙනරේටර් එකේ තියෙනවනේ කොමියුටේටර් කොටස. මොහොම මෙන්න මේ කොටසනේ පුතා කොමියුටේටරේ කොටස කියන්නේ මෙන්න මේකයි. කොමියුටේටරේ ඛණ්ඩ කාබන් බැඳිලා සවුත් වෙලා බ්‍රෂ් එක කොහොම ගෑවි තිබ්බට වෝල්ටේජ් එක එලිට ගන්න බෑ. මේවයි ටර්ට් කාබන් බ්‍රෂ්ම කුඩු වෙලා ඒ කුඩු එහෙනම් මොකද වෙන්නේ? කුණු සහිත කොමියුටේටරේ නේද? මේකට කියන්නේ කොමියුටේටරේ. කුණු සහිත කොමියුටේටරේ කියලා කියන්න පුළුවන්. මේ වෝල්ටේජ් එළියට එන්නේ නැති හේතුව. හතරවෙනි කිව්වෙනේ තවත් එකක් කියන්න බෑ. ඔන්න අපි මේ ඔක්කොම හොඳයි. මේ ඔක්කොම හොඳයි කිසි අවුලක් නැහැ. මෙන්න මේ සප්ලයි එක එන්නේ නැහැ. ෆීල්ඩ් එකට කෙලින්ම සැපයුම එන්නෙම නැහැ. එහෙනම් වෝල්ටේජ් එන්නේත් නැහැ. එහෙනම් එක්සයිටේෂන් වලට අවශ්‍ය ධාරාව වෙන්නේ එක්සයිටේෂන් කියන එකට සිංහල වචනයක් ඕනේ සකෝබන නේ. සකෝබන ධාරාව. එක්සයිටේෂන් කරන්ට් කියන්නේ පුතා සිංහලෙන් සකෝබන ධාරාව. එහෙනම් සකෝබන ධාරාව පැමිණෙන්නේ. එක්සයිටේෂන් කරන්ට් එකේ එන්නේ සප්ලයි එකේ සෝස් එකෙන් ප්‍රභවයෙන් එන්නේ. එක්සයිටේෂන් කරන්ට් එකේ එන්නේ නැත්නම් වෝල්ටේජ් බිල්ඩ් අප් වෙන්නත් බැහැ. එහෙනම් සිංහලෙන් කියනවා නම් සකෝබන ධාරාව එන්නේ ප්‍රභවයෙන් සෝස් එකෙන් එන්නේ. එහෙනම් සකෝබන ධාරාව නොපැමිණීම කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි.
ඊළඟට පුතා මම කරන්න යන්නේ මෙන්න මේ මැකුරා නෙමෙයි කනේ ජෙනරේට් වෙන්නේ. ඔන්න ජෙනරේට් වෙනවා. දැන් මෙන්න මෙතනට ලෝඩ් එකක් හයි කරනවා. ලෝඩ් එකක් හයි කරාන් පස්සේ දැන් මේ ඉස්සෙල්ලා ධාරාවක් අරන් ගියේ නෑ. වෝල්ටීයතාවයක් විතරයි ඉස්සෙල්ලා පෙන්වුවේ. දැන් ධාරාවක් යන ලෝඩ් එක හරහා IL කියලා. ඔන්න දැන් IL ධාරාවයි වෝල්ටීයතාවය මෙතන තියෙන විද්‍යුත් ගාමක බලය අතර මොකක්ද වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි ඊළඟට බලන්න යන්නේ මේ ජනක යන්ත්‍රයෙන්. ලෝඩ් කරන්ට් එකත් එක්ක. එහෙනම් ලෝඩ් කරන්ට් එකත් එක්ක බලන්න නම් මොකද කරන්න වෙන්නේ? ලෝඩ් එකක් දුන්නට පස්සේ මේ පැත්තේ මොකක් හරි සර්කිට් බ්‍රේකර් ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි ෆියුස් එකක් දාමු දැන්. අර විදිහටම ඇටෝම හදලා තියෙන්නේ. ෆීල්ඩ් එක වෙනස් කරන්නත් පුළුවන්. මෙතන ලෝඩ් එක හදලා ඕන ලෝඩ් එක ඔන් ඔෆ් කරන ස්විච් එකකුත් දාන්න පුළුවන්. එතකොට මෙයාගේදී හැසිරීම මම බලන්න යන්නේ මේ පැත්තට මම ගන්නවා මේ පැත්තට ගන්නවා IL ලෝඩ් කරන්ට් එක මෙතන යන ධාරාව. මේ පැත්තට ගන්නවා විද්‍යුත් ගාම වල E. එතකොට මේකෙදී වෝල්ටීයතාවය නියතව තියාගන්නවා මෙන්න මේ විදිහට. දැන් මම වෙන පාටකින් අවින්නම්කෝ. අපි හිතමු ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය E නේ. ඒ E කරන්ට් එකක් ගන්න වෙලාවේදී පොඩ්ඩක් ඔන්න ඔය විදිහට අඩු වෙනවා. මෙතෙන්ට තියෙන්න ඕනේ. මෙතෙන්ට පොඩ්ඩක් අඩු වුණා. ඒයි දන්නවද? මේ ආමේචරයේ සන්නායක තියෙනවනේ. ඒ සන්නායක හින්දා ඒ ඇතුලෙන් ධාරාවක් යනකොට පොඩි ඩ්‍රොප් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ආමේචරයේ සන්නායක ඇතුලෙන් ධාරාව යනකොට ඇති වෙනවනේ IR කියලා. වෝල්ටීයතා බැස්මක්. අන්නේ IR බැස්ම හින්දා පොඩි වෝල්ටේජ් එකක් අඩු වෙනවා. ඊට පස්සේ මේ ආමේචර් එකේ විදුලි ධාරාව එළියට ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා ආමේචර් එකේ තියෙන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය. හරිද? ඒකත් එක්ක ආමේචර් රියැක්ෂන් කියලා සිද්ධාන්තයක් කියනවා. මෙන්න මේක හින්දා තව පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි ආමේචර් රියැක්ෂන් එක. ඔය ටික ආමේචර් රියැක්ෂන් එක. එතකොට සමස්තයක් වශයෙන් අවුට්පුට් වෝල්ටීයතාවය මෙතනට තියෙන එක අපිට නියතව තියාගන්න පුළුවන් මේ වී. එහෙනම් මේ වගේ ජෙනරේටර් මේ වගේ සරල ධාරා ජෙනරේටර් ආසන්න වශයෙන් නියත වෝල්ටීයතාවයක් තියාගන්න භාවිතා වෙනවා. හොඳයි. අඳින්නකෝ ඔයගොල්ලෝ ආයෙම මෙන්න මෙහෙම මාතෘකාවක් ලියන්න මෙහෙම. අපි කියන්නේ load characteristics. මේ තමයි load characteristic එක. ඔකට සිංහලෙන් කියන්නේ ලාක්ෂණිකය නේද? ලාක්ෂණිකය බැරේන ලෝඩ් එකට කියන්නේ එහෙම කියන්න බෑ. හරිද? බැරයක් සවි කළ විට තමයි මේ ලාක්ෂණිකය අපි අඳින්නේ. අපි ඒකට කියනවා load characteristic එක කියලා. එතකොට
මේක තේරුම් ගන්න මේ separately excited generators තමයි සාමාන්‍ය ආසන්න වශයෙන් නියත වෝල්ටීයතාවයක් තියාගන්නගෙන යන්න පුළුවන් ජෙනරේටර් විදියට. හොඳයි. මේකේ රූප සටහනක් ආයෙ අඳින්න. ඇඳලා මගේ පැහැදිලි කිරීම තව පාරක් බලලා සටහනක් ලියාගමු. මේකේ සර් ඔව් කියන්න පුතා. සර් මේ ධනාග්‍රේඩ් නේද මේ වේරියබල් රෙසිස්ටර් එකයි කියලා තියෙන්නේ. මේ ෆීල්ඩ් එක පැත්තේද? ඔව්. ඔතන ඔව්. මේ පැත්තේ මේ. ඔකට ඔය රිනාග්‍රේඩ් ඔගේ අවුට් එකක් යනවද නැහැ? ඔතනින් කොහෙද? ඔය රෙසිස්ටර් එකෙන් පස්සේ ඔව්. පල්ලෙහාටද මේ පල්ලට රින පැත්ත මේකෙන්ද? නෑ පල්ලෙහාට. එතනින් පල්ලෙහාට. ඒ ටික තියෙනවද? මේ ටික තියෙන්න ඕනේ පුතා. මේ ටික මේ වයර් එක තියෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිකල් එකක් කරොත් අනිවාර්යෙන් අපි මැදේකින් තමයි ගන්නෙ. මේ රෙසිස්ටර් එකනේ ධන ඍණට තමයි දාලා තියෙන්නේ. ඔව්. ඒ වුණාට අපි මෙයාව වේරි කරලා තමයි මෙහෙට යවන්නේ. මෙන්න මෙහෙම යවනවා. එතකොට එයා යන්නේ මේ පාරෙන්. මේ පාරේ එයා අමාරුයි යන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මේ පාර මේක මෙහෙට කරකෝ මේක මෙහෙට පල්ලෙහාට ගියතේ. මෙතනදී මම ආයි පාරක් කියන්නම් ඔයගොල්ලන්ගේ සටහනට ඇතුළත් වෙන්න ඕන දේවල් ටික රූප සටහන පැහැදිලිව ඇතුළත් වෙන්න ඕනි මේ ප්‍රස්තාරය එන්න ඕනි ඊට පස්සේ මේකේ තියෙන වාසි තමයි අග්‍ර වෝල්ටීයතාවයේ නියතව තියාගන්න පුළුවන් කියලා එක ලියවෙන්න ඕනි ශ්‍රේෂ්ඨ දංගරයේ වෙනවම ඇති නිසා මොකද වෙන්නේ IARA කියන ඩ්‍රොප් එක ශේෂ්ඨ ධාරාවට කිසිම බලපෑමක් නැහැ. දැන් අපි ඊළඟට විස්තර කරන්න යන ඒවයේ ආමේචර් එකට ශ්‍රේණිගතව තියෙනවනේ. ගොඩක් වෙලාවට තව දඟර එතකොට ඒ ආමේචර් ධාරාවට බලපානවා. මේ separately excited එකේ field winding එකට කිසි බලපෑමක් නැහැ ආමේචර් ධාරාව. ඒක ලියා ගන්නවා. කොහොමද ඒක ලියාගන්නේ? ශේෂ්ඨ දඟරේ වෙනමම ඇති නිසා IARA drop එක ශේෂ්ඨ ධාරාවට බලපෑමක් නැත කියන එක තමයි මෙතනදී ඔයගොල්ලෝ සටහන හදනකොට ලියාගෙන තියෙන්නේ. ඒත් එක්ක මොකද වෙන්නේ අග්‍ර වෝල්ටීයතාවය. අපි මෙන්න මෙතන නේද? මෙන්න මේ අග්‍ර වෝල්ටීයතාවය නියතාගයක පවත්වා ගන්න පුළුවන් ඒක ලොකු අගයක්. විශාල පුළුල් පරාසයක නියතව පවත්වා ගන්න පුළුවන්. ඒ වගේ තැන් සඳහා මේ ජෙනරේටරේ සුදුසුයි. මේකේ අවාසිය හුවත් විභාගයේදී මොනවද අවාසිය? පිටතින් සප්ලයි එකක් දෙන්න ඕනි සකෝබණයට නේද? ඒ සඳහා වෙන වියදමක් දරන්නේ අපි බැටරියක් වෙනම තියන්නේ පැයකට. එතකොට දැන් අනිත් ජෙනරේටර් වල එහෙම නැහැ. self excited නේ. ස්වයංව එනවා. මේකට excitation වලට පිටින් voltage ගෙන තියන්න ඕනේ නැහැ. මේකෙදි ඒක අවාසියකට ගන්න පුළුවන්. ඒක ලියන්න අවාසි පැත්තේ. පිටතින් විදුලි සැපයීමක් ලබා දෙන්න ඕනි සකෝබණයට. එක්සයිට් කරනවා කියන්නේ සිංහලෙන් සකෝබණය. ඒ සකෝබණය සඳහා පිටතින් විදුලි ධාරාවක් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා වෙනම ප්‍රභවයක් ඕනේ. ඒකට අමතර වේදමක් දරන්න සිදුවීම අවශ්‍යයක් කියලා ලියන්න ඇහුවොත්. එතකොට විභාගයේ අහන්න පුළුවන් මොනවද? නිර්මාණය, ලෝඩ් කරන්ට් එකේ ප්‍රස්ථාරයේ වාසි අවාසි. ඔන්නම තමයි ප්‍රශ්නේ හැදෙන්නේ නේ. එතකොට මේ රටාවට පුරුදු වෙන්න. හොඳයි එහෙනම් අද අපි පන්තිය ඉවර කරමු මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න ලියාගෙන ඉවරයිද
නැච් තව තියෙනවා. තව තියෙනවා පොඩ්ඩකින් හයි ෂෙයා කරන්න. ඔව් හරි දරුවෙක් ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගත්තෙත් නැද්ද? නෑ. හරි අවුලක් නෑ. වීඩියෝ එකෙන් බලද ඇයිනේ? එනම් මම නතර කරන්න.